උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. දැඩි සංචරණ සීමා ලබන 14 වෙනිදා තෙක් අඛණ්ඩව. අත්‍යවශ්‍ය සේවා නිසලෙස පවත්වාගෙන යාමට මැදිහත් වන්නේ ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්. තවත් කොවිඩ් ආසාදිතින් 3300ක් සමග මරණ 39ක්. සයිනෝෆාම් මෙන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ලබන ඉරිදා සිට. සතොස අලෙවිසැල් සහ ගබඩා සංකීර්ණ විවෘතව තැබීමට රජය පියවර ගනී. සීමිත රාජකාරී කටයුතු සඳහා තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට විවෘතයි. පෙර පාසල් සංවර්ධනයට වැඩසටහන් රැසක් මේ මාසයේදී ආරම්භයි. ජාත්‍යන්තර කොවැක්ස් වැඩසටහනට ජපානයෙන් ඩොලර් මිලියන 800ක්. 2022 කටාර් ලෝක පාපන්දු ශූරතාවලේ සඳහා අවශ්‍ය කටයුතු 95% අවසන්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දිවයින පුරා ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා මේ මාස 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. මේ මාස 7 වෙනිදා දක්වා දැඩි සංචරණ සීමා පැනවීම සිදු වූයේ පසුගිය 25 වෙනිදා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්ධන ජාතික කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව බව යුද අමාත්‍යාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ මාස 7 වෙනිදා දක්වා පැන වූ සංචරණ සීමා අඛණ්ඩව ලබන 14 වෙනිදා දක්වාද බලපැවැත්වේ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි චීනයෙන් ගෙන්වා ගන්නා ලද සයිනෝෆාම් මෙන්නතේ ප්‍රථම මාත්‍රාව ලබා දීම ලබන 8 වෙනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ආරම්භ කෙරේ. ඒ අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජනතාව සඳහා එන්නත් ලබා දීම සිදු කරන බව ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ජනජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පෞද්ගලිකවම මැදිහත් යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වයේ හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳවැටීමට ඉඩ තැබිය නොහැකිය. අභියෝගය ජයගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේදී සිළු දෙනාගේ දායකත්වය අවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. එබැවින් කර්මාන්ත ශාලා සහ සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන්නයි ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවසිය. පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. ආසාදිතයෙකු හඳුනාගත් විට අදාළ ආයතනය වසා දමනු වෙනුවට සෞඛ්‍ය නිර්දේශ පිළිපදමින් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි පරිසර විමසා බැලීම වැදගත් වේ. නිසි සෞඛ්‍ය නිර්දේශවලට අනුව කර්මාන්ත සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට රජයේ උපදෙස් දී ඇතත් ප්‍රාදේශීයව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු පැවති බවට කරුණු වාර්තා වී ඇතැයි ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය. සංචරණ සීමා හමුවේ ජනජීවිතයට එල්ල වී ඇති අභියෝග සහ ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ගොවි නිෂ්පාදන මිලදීගෙන බෙදා හැරීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස් ලැබිණි. දේශීය අරමුදල් සහ විදේශීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ආධාර ඉලක්ක නිසි ලෙස පූර්ණය කළ යුතුය. වැව් දහසේ වැඩසටහන මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, ජාතික පාසල් දහස, නිවාස, ප්‍රාදේශීය රෝහල්, පානීය ජලය, පුනර්ජනනීය බලශක්තිය වැනි ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය. මීට අමතරව කාබනික පොහොර නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇති බවද ජනාධිපතිතුමා පැවසිය. ඊයේ දින තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 3306 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 1,92,547ක් දක්වා ඉහළ ගියේය. මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,504 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගොස් ඇත.
ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1,60,714කි. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද ඊයේ දින නිමවන විට 1,566ක් දක්වා ඉහළ ගියේ. ඒ තවත් කොවිඩ් ආසාදිත මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් ඊයේ තහවුරු කිරීමෙන් අනතුරුවයි. ඊයේ දිනේ කිසිදු මරණයක් වාර්තා වී නැති අතර මෙම මරණ මැයි මාස 17 වෙනිදා සිට ජූනි මාස 1 වෙනිදා අතර සිදු වූ ඒවා වේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ මොරටුව, මුවන්දෙනිය, මාතලේ, බොරැල්ල, බදුල්ල, යාපනය, වහමල්ගොල්ලෑව, ත්‍රිකුණාමලය, ගම්පොළ, කොත්මලේ, වවුනියාව, කැලණිය, වත්තේගම, බඩල්කුඹුර, ඇල්පිටිය, දොම්පේ, කාතන්කුඩි, වැල්ලම්පිටිය, වත්තල, හොරණ, බණ්ඩාරගම, මස්කෙලිය, හැටන්, වටවල, නාවලපිටිය, හපුගස්තලාව, කුරුණෑගල, ගෙලියෝය, බගවන්තලාව සහ මැදවච්ච යන ප්‍රදේශවලිනි. මෙම මරණ අතරින් 19ක් කාන්තාවන්ගේ වන අතර 20ක් පිරිමි පුද්ගලයන්ගේ. මියගිය සියලු අය වයස අවුරුදු 30ත් 89ත් අතර පසුවන අය වෙති. නිවසේදී මරණයට පත් සංඛ්‍යාව 1කි. රෝහල් ගත කරන අවස්ථාවේ සිව් දෙනෙකු මරණයට පත්ව ඇත. දිවයිනේ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ නිමවන විට පුද්ගලයින් 18,34,528 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබිනි. ඒ අතරින් කොවිෂීල්ඩ් එන්නත ලබාගත් සංඛ්‍යාව 9,25,242කි. සයිනෝෆාර්ම් එන්නත 8,45,583 දෙනෙකුට ලබා දී තිබිනි. ස්පුට්නික් V එන්නතද 62,703 දෙනෙකුට ලබා දී අවසන් බව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. දෙවන මාත්‍රාව ලබා ඇති සංඛ්‍යාව 3,50,163කි. මේ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහනද ඊයේ සාර්ථකව අවසන් විය. පළමු අධීර යටතේ ලබා දුන් එන්නත් සංඛ්‍යාව 50,000කි. මේ දෙවන අධීර මෙම සතියන්තයේදී ලබා ගැනීමට අපේක්ෂා කරන බව යාපනයේ දිස්ත්‍රික් ලේකම් ගණපති පිල්ලේ මහේෂන් මහතා පවසයි. සයිනෝෆාර්ම් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා දීම ලබන ඉරිදා සිට ආරම්භ කෙරේ. මෙරට ජනගහනයෙන් 145කට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇත. එන්නත් ලබා ගැනීම සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකදී පැවසිය. එන්නත් සමග සිරින්ජ ආසාත්මිකතා සඳහා ඖෂධ මෙන්ම ශීතාගාර පාසුකම් ඇතුළු උපකරණද ඇනවුම් කෙරිණි. කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5ක් පසුගිය ජනවාරි මාසයේදී මෙරටට ලැබිණි. එන්නත් ලබා දීම ජනවාරි මාස 29 වෙනිදා සිට ආරම්භ විය. සයිනෝෆාර්ම් එන්නත් මිලියන 13ක් ලබා ගැනීමට ගිවිසුම් ගත වී තිබේ. ඉන් එන්නත් මිලියන 5ක් ලබන ඉරිදා ලැබීමට නියමිතයි. තවත් මිලියන 5ක් ලබන බදාදා ලැබෙන බව ජයසුමන මහතා එහිදී පැවසිය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගිය ඉරිදා කොළඹ හෝටලයකදී පැවැත්වුණු උපන්දින සාදයක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලිය ඇතුළු 14 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරේ. මෙම සාදයට සහභාගී වූ අනෙකුත් අය සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. පසුගිය ඉරිදා රාත්‍රී කොළඹ තරු හෝටලයකදී පැවැත්වුණු උපන්දින සාදයට අදාළව චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසපාලි යන දෙදෙනා පෙරේදා දිනේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වගේම ඊයේ දින තවත් සැකකරුවන් 5 දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගන්න ලැබුවා. අද දිනේ තවත් සැකකාරියක් සහ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගන්න ලැබුවා. එමෙන්ම ඊයේ දිනේදී සහ අද දිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා සහ සැකකාරියන් 2 දෙනා කොළඹ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර තිබෙනවා. එමෙන්ම ඔවුන් ඊට පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශ මත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව පෙරේදා දිනේදී අපදුන් පියුමි හංසමාලිද ඇතුළුව 14 දෙනෙක් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා. ඒ වගේම තවත් අය මෙම සාදයට සහභාගී වූ බවට වාර්තා කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දැන් විමර්ශන පැවැත්වෙනවා. කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනිගැනීමට ලක් වූ නෞකාව මේ වන විට මුහුදේ ගිලී යමින් පවතී.
නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර ඇතැයි නෞකා හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ඊයේ පස්වරුවේ පැවසිය. නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට මේ දක්වා අනාවරණ වී නැත. තෙල් විසුරුමක් සිදුවන්නේ නම් ඊට මුහුණ දීම සඳහා ඉන්දියාවේද සහයෝගය ලැබී තිබේ. විසුරුම්කාරක ඉසිම් පහසු කිරීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්ෂා නෞකාව සූදානමින් සිටී. නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කරන්නේ නෞකාව මුහුදුබත් වීම ආරම්භ වීමට පෙර මුහුදු ජලයේ pH ගේ වෙනසක් සිදුව නොතිබූ බවයි. මේ මාසය තුළ සිදු කිරීමට ඇති මහජන ආධාර ගෙවීම් ඖෂධ බෙදා හැරීම ආදී සීමිත රාජකාරී කටයුතු සඳහා දිවයින පුරා පිහිටි තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට විවෘතයි. මහජන ආධාර ආදී ගෙවීම් ලබාගෙන පැමිණෙන අයට අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණිය හැකිය. 19.50 කෙටි දුරකථන අංකය අමතා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. පෙරපාසල් ගුරුවරුන් සඳහා වන පෙරපාසල් ගුරු අභිමානී පළමු අදියරේ රුපියල් 2500ක දීමනාව ලබා දීම දැන් ක්‍රියාත්මකයි. මෙම දීමනාව ලබා දීමට අමතරව පෙරපාසල් ක්ෂේත්‍රය සඳහා අමාත්‍යාංශයක් පිහිටුවීම, පෙරපාසල් විෂයපතය විධිමත් කරමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, භෞතික සම්පත් වලින් සපිරි සෞභාග්‍යයේ පෙරපාසල නිර්මාණය කිරීම, පෙරපාසල් සංවර්ධනය සඳහා රුපියල් 6 ලක්ෂයක් බැගින් ප්‍රතිපාදන ලබා දීම ආදී සියල්ල කෙටි කලක් තුළ ලබාගත් විශාල ජයග්‍රහණ වෙයි. මෙම සියලු කටයුතු මෙම මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. ප්‍රමුඛ පුවත මීළඟට. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය සේවා වලට අදාළව තවත් ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් ඊයේ නිකුත් කර තිබේ. ඒ යටතේ සීමා සහිත ලංකා සතොස සෞපකාර තොගවලින්ද ගසංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සෞපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සෞපකාර සමිති මගින් ඉටු කරනු ලබන ආහාර පාන ඇතුළු ජනතාවගේ අත්‍යවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ නියාමනය සම්බන්ධයෙන් අවශ්‍යන් කළ යුතුයි නියමිත සියලු සේවා වැඩ හෝ ශ්‍රම යෙදීම් අත්‍යවශ්‍ය සේවා කාණ්ඩෙහිලා සැලකිය යුතු බවට ප්‍රකාශයට පත් කරේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියලු සතොසාල විසල් සහ ගබඩා සංකීර්ණ විවෘතව තැබිය යුතු බවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයාගේ උපදෙස් අනුව වෙළඳ අමාත්‍යාංශය විසින් ඊට අදාළ අනිකුත් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. කොවිඩ් තුන්වැනි රැල්ල සමග දරුවන් එම වෛරසයට ගොදුරුවීමේ අවදානම ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ඇත. වයස අවුරුදු 2කට වැඩි සෑම දරුවෙකුට මුව ආවරණයක් පැළඳවීම, අවුරුදු 2කට අඩු දරුවන් සිප ගැනීමෙන් වැළකීම ඇතුළු සියලු සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් දරුවන් කෙරෙහිද පිළිපදින ලෙස එම සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටේ. ලෝක ප්‍රවෘත්ති. ජාත්‍යන්තර කොවැක්ස් වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට ජපානය අපේක්ෂා කරයි. දියුණු වෙමින් පවතින රටවල් සඳහා කොවිඩ් මර්ධනයට සැපීම වෙනුවෙන් කොවැක්ස් වැඩසටහන ක්‍රියාත්මකයි. ඊයේ දිනේ පැවැත්වීමට නියමිත තිබූ කොවැක්ස් සමුළුවේදී ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදු සුගා විසින් මේ බව අනාවරණය කිරීමට නියමිතව තිබිණි. ලබන වසර වන විට දියුණු වෙමින් පවතින රටවල ජනගහනයෙන් 30%කට එන්නත් ලබා දීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8.3ක ප්‍රතිපාදන සොයා ගැනීමට කොවැක්ස් වැඩසටහන අපේක්ෂා කරයි.
මෙවන විට වැඩසටහන් ලැබී ඇති මුදල ඩොලර් බිලියන 7ක් පමණ වේ. ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල ආරම්භවීමෙන් පසු එරට වෛද්‍යවරුන් 594 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දියා වෛද්‍ය සංගමය පවසයි. එම සංගමය නිකුත් කළ වාර්තාවකට අනුව වැඩිම වෛද්‍ය මරණ සිදුව ඇත්තේ දිල්ලියේය. සංඛ්‍යාව 107කි. කොවිඩ් වසංගතයට එරෙහි වෛද්‍ය සේවකයන් සඳහා වන නව රක්ෂණ ක්‍රමයක්ද මේ සතිය මුලදී ආරම්භ කෙරිණි. ටියුනීසියාව ආසන්න මුහුදේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. මෙසේ අනතුරට පත්ව ඇති ලිබියාවේ සිට ඉතාලිය දක්වා මන්දේධරණයේ මුහුද තරණය කිරීමට තැත් කළ නීති විරෝධී සංක්‍රමණයෙන් පිරිසක් රැගත් බෝට්ටුවකි. ටියුනීසියානු නාවික හමුදාව විසින් මෙම යාත්‍රාවේ සිටි සරණාගතයින් 70 දෙනෙකුගේ ජීවිත ගලවාගෙන තිබේ. බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ ඒ පුද්ගලයන් 90කට වැඩි පිරිසක් ගමන් කරමින් සිටි බවට අනාවරණ වී ඇත. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කරයි. ඔහු මෙම තනතුරට පත් කර ඇත්තේ වසර 5ක කාලයක් සඳහායි. වමත් පිතිකරුවෙකු කඩුළු රකින්නෙකු සහ පිටතඟ පන්දු යවන්නු ලෙස කටයුතු කළ ඔහු 1989 වසරේ සිට 2004 වසර වනතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. 2022 ලෝක පාපද්දු ශූරතාවලිය සඳහා අවශ්‍ය කටයුතු 95ක් අවසන් බව කටාර් රාජ්‍යය පවසයි. කටාර් ඔලිම්පික් කමිටුවේ සංනිවේදන කටයුතු පිළිබඳ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෆත්මා අල් නයිමි රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති ආර්ථික සමුළුවකදී මේ බව සඳහන් කළේ. 2022 ලෝක කුසලාන පාපද්දු තරගාවලිය ලබන වසරේ නොවැම්බර් 21 වෙනිදා සිට දෙසැම්බර් 18 වෙනිදා දක්වා කටාරේ නගර 5කදී පැවැත්වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම අවසානයට ළඟා වෙමින් පවතී. ඒ අනුව මාර්ගයේ මෙම කොටස නුදුරු දිනකදී විවෘත කිරීමට හැකියනු ඇති බවට විශ්වාස කරේ. මේ දුර ප්‍රමාණය කිලෝමීටර් 41කට ආසන්නය. පාරිසරික හා සමාජීය බලපෑම් අවමන පරිදි මෙම මාර්ගය නාගරික ප්‍රදේශ මගහරමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා වැටී තිබේ. මන්තිරු 4කින් යුතු මෙහි මුදල් ගෙවීමේ කවුළු සහිත ප්‍රවේශ ස්ථාන 4කි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක සහ කුරුණෑගල ඒවා ඉදිකර ඇත. මිට පෙර අධීර 3 යටතේ ඉදිකිරීමට සැලසුම් කරන ලද පොතු හැරහුමාරුව දෙවන අධීර යටතේ ඉදිකිරීමට තීරණය කෙරුණි. මෙම හුමාරු මගින් අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වාහන මහනුවර, කුරුණෑගල සහ කොළඹ දෙසට හුමාරු වීමට පහසුකම් සලසා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. මෙරට ඉහළ කාර්ය සාධනයක් සහිත ක්‍රීඩකින් 60 දෙනා සඳහා රුපියල් 25,000 බැගින් මාසික පෝෂණ දීමක් ලබා දීමට ෆොන්ටෙරා ආයතනය ඉදිරිපත් වෙයි. ඒ සමාරම්භක උත්සවයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ටොරින්ටන් පරිශ්‍රයේදී ඊයේ ආරම්භ විය. එක් ක්‍රීඩා සංගම් හරහා තෝරා ගැනීමේ තරග පාත්වා මලල ක්‍රීඩා, බර ඉසලීම්, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පීනුම් සහ පැරා ක්‍රීඩා උත්සවයට අදාළ උසස් දක්ෂතා සහිත ක්‍රීඩාකාවන් 60 දෙනෙකු හඳුනාගෙන තිබේ. මොවුන් සඳහා වසරක කාලයක් වෙනුවෙන් මාසික රුපියල් 25,000 බැගින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දීමට ෆොන්ටෙරා සමාගම කටයුතු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත්.
ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සඳහා පරබා තිබූ 10 දින තහනම ඉවත් කිරීමෙන් පසු ගත වූ පැය 24ක කාලය තුර මෙරටට පැමිණි මගීන් සංඛ්‍යාව 2068ක් බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහන් කරයි. පැමිණි මගී ගුවන් යානා සංඛ්‍යාව 29කි. පැමිණි මගීන් අතර විදේශීය සංචාරකයෝ 69 දෙනෙක්ද වෙති. සියලුම මගීන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කෙරිණි. පසුගිය 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක ගුවන්තොටුපළ මගීන් සඳහා යලි විවෘත කිරීමට රජය පියවර ගත්තේ. ඒත් ඉන්දියාවෙන් සහ වියට්නාමෙන් පැමිණෙන මගීන් සඳහා මෙම තහනම තවදුරටත් බල පැවැත්වේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්, වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දිවයිනේ නිරදදිග කොටසේ විශේෂයෙන් බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. ඊයේ පෙරවරු 8:30 සිට අද අලියුම 1 දක්වා කාලය තුල වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 215.5ක් වාර්තා වූයේ ඉංගිරිය ප්‍රදේශයෙනි. කළුතර රත්නපුර කොළඹ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශ සඳහා මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවක් ලැබී ඇත. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. දැඩි සංචරණ සීමා ලබන 14 වෙනිදා තෙක් අඛණ්ඩව. අත්‍යවශ්‍ය සේවා නිසලෙස පවත්වාගෙන යාමට මැදිහත් වන්නයි ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්. තවත් කොවිඩ් ආසාදිතයින් 3300ක් සමග මරණ 39ක්. සයිනෝෆාම් මෙන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ලබන ඉරිදා සිට. සතුස අලෙවිසැල් සහ ගබඩා සංකීර්ණ විවෘතව තැබීමට රජය පියවර ගනී. සීමිත රාජකාරී කටයුතු සඳහා තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට විවෘතයි. පෙරපාසල් සංවර්ධනයට වැඩසටහන් රැසක් මේ මාසයේදී ආරම්භයි. ජාත්‍යන්තර කොමෙක්ස් වැඩසටහනට ජපානයෙන් ඩොලර් බිලියන 800ක්. 2022 කටාර ලෝක පාපන්දු ශූරතාවලිය සඳහා අවශ්‍ය කටයුතු 95ක් අවසන්. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.